අපි 8 ශ්‍රේණියේ විද්‍යා පන්තිය පටන් ගන්නවා. අපි විද්‍යුතය කියන පාඩම අපි කතා කරන්නේ 10 වෙනි පාඩම විද්‍යුතය කියන කොටස. අපි ඊයේ කතා කරේ ධාරා පාලන උපාංග කියන එක තමයි අන්තිමට කතා කරේ. එතකොට ඒක යටතේ අපි කතා කරා ස්විච් කියන කොටස. ස්විච් කියන කොටස තමයි අපි කතා කරේ. එතකොට අන්තිමට ස්විච් කියන එක එතකොට පරිපත්‍යයක් තුලින් එතකොට විදුලි ධාරාවක් ගලා යන එක නත් එහෙම නැත්නම් ඒක නතර කරන්නත් අපි භාවිතා කරන. ඒ කියන්නේ ඕන් ඔෆ් කරන්න අපි භාවිතා කරනවා කියන එක තමයි අපි අන්තිමට කතා කරේ. එතකොට මේකේ ස්විච් වර්ග බැලුවොත් එහෙම ස්විච් වර්ග දෙකක් ගැන අපි කතා කරා. එකක් ටකන යතුර කියන එක, අනිත් එක පේනු යතුර කියන ඒ ස්විච් වර්ග දෙකක් තියෙන එක ගැන අපි කතා කරා. එතකොට ටකන යතුර කියන එකයි පේනු යතුර කියන එකයි. එතකොට අපි ස්විච් වර්ග දෙකක් ගැන කතා කරා. ටකන යතුර කියන එක බැලුවොත් එහෙම එතකොට මේ ආකාරයේ කොටසක් මේ ආකාරයට හැදිච්ච එකක් කියන එක අපි කතා කරා ටකන යතුර කියන එක. එතකොට මේක ටකන යතුර කියන එක. ඊළඟට අපි පේනු යතුර කියන එක කතා කරා. පේනු යතුර කියලා කියන එක මේක. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ පේනු කියන එක හිදසට සම්බන්ධ කරාම පේනු ස්විච් එක ඕන් කරන්න පුළුවන් කියන එක තමයි කතා කරේ. පේනු යතුර කියන එකෙන් ඉදුර පුතාලා ලියා ගන්න පුළුවන් නම් ඕකේ සමා වෙන දුල පුතාලා අපි මේ කලින් පෙන්නලා තියෙන එතකොට ජපාන් පන්තියේ මේ PDF එක අපි මේක බැලුවොත් එහෙම ආපහු පාරක්. ඕකේ අපි ඒක බැලුවොත් එහෙම එතකොට ටකන යතුරයි අපි මේකෙදි කතා කරේ. එතකොට අපි අන්තිමට කතා කරේ ස්විච් ගැන, තාරා පාලන උපාංග කියන එකේ ස්විච් ගැන කතා කරේ. එතකොට ඒකෙදි අපි ඔකේ සුබ සන්ධ්‍යාවක් පුතා. අපි ඒක බැලුවොත් එහෙම එතකොට ධාරා පාලන උපාංග කියන එක යටතේ අපි කතා කරේ. එතකොට ඒකෙදි ස්විච් කියන එක ගැන කතා කරේ. එතකොට ඒ පරිපත්‍යයක් එතකොට ඕන් ඔෆ් කරන්න අපි භාවිතා කරනවා කියලා කතා කරා ස්විච් කියන එක. ඒ ස්විච් වර්ග එතකොට දෙකක් ගැන අපි මෙතනදි කතා කරා. එකක් තමයි මේ ටකන යතුර කියන එක, අනිත් එක පේනු යතුර කියන එක. එතකොට මේ පේනු යතුර කියන එක එතකොට මේ අවස්ථාවේදී මේ ස්විච් දෙකේ රූප සටහන් දුන්නොත් එහෙම දුල පුතාලා අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක වැදගත් කොටසක්. එතකොට පේනු යතුර කියන්නේ මොකද්ද, ටකන යතුර කියන්නේ මොකද්ද කියන මේ දෙක වෙන් කරගන්නලා හඳුන ගන්න පුළුවන් වෙන්න ඕන. ඒකට මේකෙදී අපි මේක පේනු යතුර කියන එක පොඩ්ඩක් දුල පුතාලා මේක පින්තූරය ඇඳගත්තක් කමන්නේ පස්සේ වෙලාවක නැත්නම් මේකෙදී මොන වගේ උපකරණයක්ද කියන එක පොඩ්ඩක් ලියාගෙන තියෙන එක හොඳ වෙයි. මේක ලියාගත්තට කමන්නේ දුල පුතාලා. එතකොට පේනු යතුර කියන එක යටතේ පේනු යතුර කියන එක යටතේ ලියා ගන්න. එතකොට පිත්තල වලින් සාදා ඇති ලෝහ කුටි දෙක අතර හිදසක් තියෙනවා. හිදස කියලා ලියාගත්තා කමන්නේ. පිත්තල වලින් සාදා ඇති ලෝහ කුටි දෙක අතර හිදස අතර ඇති සිදුරට පේනු කූර ඇතුළු කළ විට පරිපතය සම්පූර්ණ වෙනවා. පේනු කූර ඉවත් කළ විට පරිපතය විසන්ධි වෙනවා. එතකොට මේක පරිපතයෙන් විසන්ධි වෙනවා කියලා කියන්නේ ඕෆ් කියන අවස්ථාව. මේක සම්පූර්ණ වෙනවා කියන එක මේක ඕන් කියන එක. ඕන් කියන එකයි ඕෆ් කියන එකයි දෙක ලියා ගන්න. එතකොට දුර පුතාලා එතකොට මේ අවස්ථාවේදී එතකොට
පිත්තල වලින් සාදා ඇති ලෝහ කුට්ටි දෙක අතර හිදෙස අතර ඇති සිදුරට පේනුකූර ඇතුළු කරාම පරිපථය සම්පූර්ණ වෙනවා. පේනුකූර ඉවත් කරාම පරිපථය විසන්ධි වෙනවා. එතකොට ඕන් කියන එකයි ඕෆ් කියන එකයි එතකොට ඒක ලියාගෙන ඉවර නම් අපි කලින් අවස්ථාවත් ලියා ගන්න බලාපොරොත්තු වෙන ටකනේ අතුර කියන එකෙත් පොඩ්ඩක් ලියා ගන්න පුළුවන් නම් හොඳ වෙයි. ටකන යතුරක ලෝහ පතුරේ කෙළවරින් ඇඟිල්ල තබා පහත් කළ විට සම්බන්ධක ලෝහ කොටස් ස්පර්ශ වෙනවා කියන එක එවිට පරිපථය සම්පූර්ණ වෙනවා. අත ඉවත් කළ විට තුන්නක් ලෙස ක්‍රියා කරන ලෝහ පතුර නැවත ඉහළට එසවෙනවා. ඒ නිසා යලිත් පරිපථය විසන්ධි වේ. මේ කොටස ලියා ගන්න. එතකොට දූල පුතාලා එතකොට මම ඒක පාට කරොත් එහෙම ටකන යතුර කියන එක එතකොට ටකන යතුරක ලෝහ පතුරේ දෙකෙලවරින් ඇඟිල්ල තබලා පහත් කර විට සම්බන්ධක ලෝහ කොටස් ස්පර්ශ වෙනවා. එවිට පරිපථය සම්පූර්ණ වෙනවා. අත ඉවත් කළ විට දුන්නක් ලෙස ක්‍රියා කරන ලෝහ පතුර නැවතත් ඉහළට එසවෙනවා. එම නිසා යලි විසන්ධි වෙනවා කියන මේ කොටස ලියා ගන්න දුල පුතා. ඒක නිසා මේක ඒ විභාගයකදී මේ මොකද්ද කියන එක දැක්කොත් එහෙම එතකොට දුල පුතාලා ටකන යතුරද පේනු යතුරද කියන එක අවබෝධ ඒ කියන්නේ පිළිතුරු සපයන්න පුළුවන් තත්ත්වයක තියාගන්න. එතකොට ඒක වැදගත් වෙනවා. එතකොට ඒ කොටසත් මේක ලියාගෙන ඉවරලා කියන දුල පුතාලා අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. ඒක ලියාගෙන ඉවරලා කියන්න ඒක chat එකේ දාන්න. එහෙම නැත්නම් ඕකේ අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එනම් ලියන දුර පුතාලින් මම කියන්න. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිරෝධක කියන කොටස. ප්‍රතිරෝධක කියන කොටස අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඒක බැලුවොත් එහෙම එතකොට සන්නායකයක් තුලින් විද්‍යුත් ධාරාවක් ගලා යාමට ඇතිවන බාධාව ප්‍රතිරෝධය ලෙස හැඳින්වෙනවා. එතකොට ප්‍රතිරෝධක කියලා ලියලා දුල පුතාලා ප්‍රතිරෝධය කියලා ලියන්න. ප්‍රතිරෝධය කියලා කියන්නේ මොකක්ද කියන එක අපි ලිව්වොත් එහෙම එතකොට සන්නායකයක් තුලින් විද්‍යුත් ධාරාවක් ගලා යාමට ඇතිවන බාධාව. එතකොට ප්‍රතිරෝධය කියලා කියන්නේ එතකොට 32ක් හරි ඉරි කෑල්ලක් හරි දාලා ලියා ගන්න.
ප්‍රතිරෝධය කියලා කියන්නේ සන්නායකයක් තුලින් එතකොට විද්‍යුත් ධාරාවක් ගලා යෑමට ඇතිවන බාධාව. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම ප්‍රතිරෝධක කියන එකත් ලියා ගන්න. ප්‍රතිරෝධක කියන එක ප්‍රතිරෝධය නැමැති ගුණාංගය භාවිතා කරන උපකරණ ප්‍රතිරෝධක කියලා. ප්‍රතිරෝධක කියලා කියන්නේ ප්‍රතිරෝධය නැමැති ගුණාංගය භාවිතා කරන උපකරණ. එතකොට ප්‍රතිරෝධක කියලා කියන්නේ ප්‍රතිරෝධය නැමැති ගුණාංකය භාවිත කරන උපකරණ. මේකත් මම හිතන්නේ ලියා ගන්න එක හොඳ වෙයි. තඹකම්බි කියන එක අපි බහුලව භාවිතා කරනවා ඒ සම්බන්ධ කරන්න. ගොඩක් හරිනා ඒ කියන්නේ විද්‍යුත් පරිපථ අපි සර්කිට් වල එහෙම මේ ඒ ඊටාම සියුම් සර්කිට් වල එහෙම අපි භාවිතා කරන්නේ රත්තරන් කියන එක. ඒ මොකද මලකඩ කන්නේ නැහැ කියන එක. මලකඩ කන්නේ නැති නිසා එතකොට සමහර ඒ රත්තරන් කිව්වට රත්තරන් මේ කුට්ටි තියන්නේ නැහැ ඇත්තටම රත්තරන් ආලේපයක්. එතකොට රත්තරන් ඊටාම තුනි පටලයක් ඒක. ඒ වගේ භාවිතා කරනවා. එතකොට විද්‍යුත් සන්නායනය කරන්න. එතකොට ඊළඟට රිදී කියන එක ඒ රත්තරන් කියන එක ගණන් වෙනකොට ඊට පස්සේ රිදී කියන එකත් එතකොට ඒ වායු ගෝලයේ ඒක වායුත් එක්ක ප්‍රතික්‍රියා කරලා එතකොට ඒක මල බැඳීම සිද්ධ වෙනවා. එතකොට ඒ අවස්ථාවලදී එතකොට රත්තරන් කියන එක එහෙම වෙන්නේ නැහැ. ඒක නිසා ඒක දිගු කාලීනව භාවිත කරන්න පුළුවන්. රිදී වෙනකොට ඒක කාලය අඩු වෙනවා. තඹ වෙනකොට තවත් කාලේ ඒක ඒ මල බැඳෙන්න තියෙන හැකියාව එතකොට වෙනස් වැඩි වෙනවා. එතකොට නමුත් එතකොට අනිත් ලෝහ වලට වැඩිය සාපේක්ෂව ඒකේ විද්‍යුත් ධාරාව ගලා යන්න පුළුවන් හැකියාවත් වැඩි. එතකොට ඒ වගේ හේතු නිසා එතකොට තඹ කියන එක තමයි ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ සන්නායක කම්බි විදියට. ඒක නිසා දුල පුතාලා එකක් දැනගෙන තියෙන එක හොඳ වෙනවා. මේකත් ලියා ගන්න. පරිපථ සම්බන්ධ කිරීමට තඹ කම්බි භාවිත කරන්නේ ඒවායේ ප්‍රතිරෝධය ඉතා අඩු නිසායි කියන එක. පරිපථ සම්බන්ධ කරන්න තඹ කම්බි භාවිත කරන්න. එතකොට ඒවායේ ප්‍රතිරෝධය ඉතාම අඩු හින්දා. ඊළඟ කොටස අපි බැලුවොත් එහෙම එතකොට විද්‍යුත් ප්‍රතිරෝධක සෑදීම සඳහා මේ කොටස විද්‍යුත් ප්‍රතිරෝධක සෑදීම සඳහා එතකොට මේ මොනවද භාවිතා කරන්න කියන එක. එතකොට විද්‍යුත් ප්‍රතිරෝධක සෑදීම සඳහා නිකෝම් මැංගනීන් වැනි මිශ්‍ර ලෝහ වලින් සෑදූ කම්බි භාවිත කරයි. එතකොට
විද්‍යුත් ප්‍රතිරෝධක සෑදීම සඳහා එතකොට විද්‍යුත් ප්‍රතිරෝධක සෑදීම සඳහා එතකොට නිකෝම් මැංගනීන් වැනි මිශ්‍ර ලෝහ වලින් සෑදූ කම්බි භාවිත කරනවා කියන එක. විද්‍යුත් ප්‍රතිරෝධක සෑදීම සඳහා නික්‍රෝම් මැංගනීන් වැනි මිශ්‍ර ලෝහ වලින් සෑදූ කම්බි භාවිත කරයි කියලා වරහන් ඇතුළේ ලියන්න. මෙම කම්බි වල ප්‍රතිරෝධය ඉතා වැඩි කියලා. මේ කොටස මෙතනින් ලියන්න මෙම කම්බි වල කියන එක දාලා මෙම කියලා ලියලා මෙතන නෙවෙයි මෙතනින් ලියන්න. මෙම කම්බි වල ප්‍රතිරෝධය ඉතා වැඩි කියලා වරහන් වහන්න. එතෙන්ට වෙනකන් ලියාගෙන ඉවරනහම කියන්න දුර පුතාලා අපි එතෙන්ට වෙනකන් ලියාගත්තාම ඊළඟ කොටසට යන බලාපොරොත්තු වෙනවා. දුර පුතාලා ලියාගෙන ඉවරනම් කියන්න අපි ඊළඟ කොටසට යන බලාපොරොත්තු වෙනවා. හරි ඕකේ. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම ස්ථීර ප්‍රතිරෝධක කියන කොටස අපි බැලුවොත් එහෙම ස්ථීර ප්‍රතිරෝධක කියන එක විවිධ නිශ්චිත ප්‍රතිරෝධ අගයන් සහිත ප්‍රතිරෝධක වර්ග විද්‍යාගාරය ඇති කියලා දක්වනවා. ඒවාට නියමිත ප්‍රතිරෝධක අගයක් ඇති නිසා ස්ථීර ප්‍රතිරෝධ කියලා කියනවා. එතකොට දුර පුතාලා ස්ථීර ප්‍රතිරෝධක කියලා ලියා ගන්න 32ක් හරි ඊතලයක් හරි දාලා නිශ්චිත ප්‍රතිරෝධ අගයක් සහිත ප්‍රතිරෝධක. ස්ථීර ප්‍රතිරෝධක කියලා කියන්නේ නිශ්චිත ප්‍රතිරෝධක අගයක් සහිත ප්‍රතිරෝධක. ඊට පස්සේ ලියා ගන්න මේ කොටස ලියා ගන්න. එතකොට සෑම විද්‍යුත් උපාංගයකටම විද්‍යුත් ප්‍රතිරෝධයක් ඇත කියලා. සෑම විද්‍යුත් උපාංගයකටම විද්‍යුත් ප්‍රතිරෝධයක් තියෙනවා. එතකොට ඒක තුලින් ගලාගෙන යනකොට ඒ විද්‍යුතේ ගලාගෙන යන එක නතර කරන්න හදන්නේ. ඒක තමයි මේ විද්‍යුත් ප්‍රතිරෝධය කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක තුලින් ගලාගෙන යන්න දෙන්නේ නැතුව ඒක නතර කරන්න හදන්නේ. සෑම විද්‍යුත් උපාංගයකටම විද්‍යුත් ප්‍රතිරෝධයක් ඇත.
අපි ඊළඟ කොටසට යන බලාපොරොත්තු වෙනවා. දුර පුතා ලියාගෙන නැති කියලා හිතනවා. ක්‍රියාකාරකම 10/6 කියන කොටස අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟට ක්‍රියාකාරකම 10/6 කියන කොටස. එතකොට ක්‍රියාකාරකම 10/6 කියන එක බැලුවොත් එහෙම එතකොට අවශ්‍ය ද්‍රව්‍ය බැලුවොත් එහෙම 2 ඕම් ස්ථිර ප්‍රතිරෝධකයක් අවශ්‍යයි කියලා දක්වනවා. 2 ඕම් ස්ථිර ප්‍රතිරෝධකයක් අවශ්‍යයි කියලා 5 ඕම් ස්ථිර ප්‍රතිරෝධකයක් අවශ්‍යයි කියලා දක්වනවා. සූත්‍රිකා බල්බයක් අවශ්‍යයි. වියලි කෝෂ දෙකක් අවශ්‍යයි. මීටරයක් හෝ මිලි ඇමීටරයක් ස්විච් එකක් සම්බන්ධ කම්බි කියලා දක්වනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ පරිපත්‍ය හදන්න එතකොට බැලුවොත් එහෙම එතකොට 2 ඕම් ස්ථිර ප්‍රතිරෝධකයකුයි 5 ඕම් ස්ථිර ප්‍රතිරෝධකයකුයි සූත්‍රිකා බල්බයක් අවශ්‍යයි කියනවා. එතකොට වියලි කෝෂ දෙකක් අවශ්‍යයි. ඇමීටරයක් හෝ මිලි ඇමීටරයක් අවශ්‍යයි. ස්විච් එකක් අවශ්‍යයි කියලා දක්වලා තියෙනවා. එතකොට ක්‍රමය කියන එක බැලුවොත් එහෙම මේ අවස්ථාවේදී ක්‍රමය කියන එක බැලුවොත් එහෙම 10 දෙකේ එක රූපේ දැක්වෙන පරිදි බල්බය ස්විච්ය ඇමීටරය හා මිලි ඇමීටරය වියලි කෝෂය සම්බන්ධ කරන්න කියන. එතකොට මේ පරිපථය හදන්න කියලා කියන්නේ එතකොට බල්බ දෙක මේ අවස්ථාවේදී ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මේක ධනාග්‍රය මේක ඍණාග්‍රය මේක ධනාග්‍රය මෙහෙම සම්බන්ධ වෙලා තියෙන්නේ. ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙන්නේ පරිපථය. එතකොට මේ ධනාග්‍රයට එතකොට බල්බය සම්බන්ධ වෙලා එතකොට බල්බයට ඇමීටරය සම්බන්ධ වෙලා ඊට පස්සේ ඒක මේ ස්විච් එක තුලින් සම්බන්ධ වෙලා මේ ඍණාග්‍රයට සම්බන්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ මේ ස්විච් එක සංවෘත කළා සංවෘත කර ඇමීටරේ පාඨාංකය සටහන් කරගන්න කියනවා. එතකොට මේ මුලින්ම මේකට කිසිම දෙයක් සම්බන්ධ කරන්නේ මේක ස්විච් එක සටහන් මේ වහලා මේ කෝෂය පත්තු වෙන මේ කෝෂ සම්බන්ධ කරලා තියෙන අවස්ථාවේදී එතකොට ඇමීටරේ පාඨාංකය බලා ගන්න කියලා දක්වනවා. බල්බේ දීප්තියද නිරීක්ෂණය කරන්න කියලා බල්බේ දීප්තිය නිරීක්ෂණය කරන්න කියනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ ඊළඟ කොටස අපි බැලුවොත් එහෙම ඊට පස්සේ මේ පරිපථය මෙතන ආකාරයට මෙහෙම සම්බන්ධ කරලා එක ගලන ධාරා බැන්නුවා. ඊට පස්සේ ඒකට මේ 2 ඕම් කියන ප්‍රතිරෝධයක් ඊට පස්සේ සම්බන්ධ කළා. ඕම් දෙකක ප්‍රතිරෝධයක් මේකට සම්බන්ධ කළා. ඊට පස්සේ නැවතත් ස්විච් එක සංවෘත කළා. බල්බේ දීප්තිය නිරීක්ෂණය කර ඇමීටරේ පාඨාංකය ලබා ගන්න කියලා දක්වනවා. එතකොට මේ ස්විච් එක වහලා ඊට පස්සේ සංවෘත කළා. ඊට පස්සේ මේක ඇමීටරේ පාඨාංකය ලබා ගන්න කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඊට පස්සේ බැලුවොත් එහෙම ඉන්පසු ස්විච් විවෘත කර 10 දෙකේ දෙක රූපේ දැක්වෙන පරිපථයේ 2 ඕම් ස්ථිර ප්‍රතිරෝධකයේ වෙනුවට 5 ඕම් ස්ථිර ප්‍රතිරෝධකයක් සම්බන්ධ කරන්න කියලා දක්වනවා. ඊට පස්සේ දැන් නැවත ස්විච් සංවෘත කර බල්බේ දීප්තිය නිරීක්ෂණය කරන්න කියනවා. ඇමීටරේ පාඨාංකය ලබා ගන්න කියලා දක්වනවා. ඔබට ලැබෙන නිරීක්ෂණ අනුව වගුව සම්පූර්ණ කරන්න කියලා දක්වනවා. එතකොට අපි මේ කොටස එතකොට ආපහු පාරක් බැලුවොත් එහෙම එතකොට මොකද්ද මේක කරන්න හදන්නේ කියන කොටස මේ අවස්ථාවේදී එතකොට මේ පරිපථයකට එතකොට ප්‍රතිරෝධකය සම්බන්ධ කරාම මේක ධාරාව එහෙම කොහොමද වෙනස් වෙන්නේ? එහෙම නැත්නම් පරිපථයේ තියෙන විදුලි බල්බයක ඒ ආලෝකය කොහොමද වෙනස් වෙන්නේ කියන එක මෙතන බලන්න හදයි. එතකොට මේ අවස්ථාවේදී එතකොට මොනවද අවශ්‍ය වෙන්නේ? එතකොට ඒ ප්‍රතිරෝධක දෙකක් අවශ්‍ය වෙනවා. එතකොට ඊට අමතරව බල්බයක් අවශ්‍ය වෙනවා, ඇමීටරයක් අවශ්‍ය වෙනවා, සම්බන්ධ කම්බි කියන එක, ස්විච් එක කියන එක ඊට අමතරව වියලි කෝෂ දෙකක් අවශ්‍යයි.
එතකොට මේ අවස්ථාවේ එතකොට බැලුවොත් එහෙම මොකද්ද කරන්න කියන එක බැලුවොත් එහෙම එතකොට මුලදී මේ පරිපථය එතකොට සම්බන්ධ කරලා මේ ආකාරයට මේ 10 2 රූපේ තියෙන ආකාරයට පරිපථය සම්බන්ධ කළා ඒක තුලින් ගලන ධාරාවයි ඊට පස්සේ මේ විදුලි බල්බේ ඒකේ තියෙන ආලෝකයයි දෙක බලන්න කියන එක තමයි දක්වලා තියෙන්නේ ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට ඊට පස්සේ මේ පරිපථයට 2යි මේ ඕම් කියන මේ ප්‍රතිරෝධයක් ඊළඟට 5යි ඕම් කියන ප්‍රතිරෝධයක් සම්බන්ධ කරලා ධාරාවයි එතකොට බල්බේ දීප්තියයි කියන එක වෙනස් වෙන්නේ කොහොමද කියන එක එතකොට බලන්න කියලා තියෙනවා. ඊට පස්සේ මේ වගුව සම්පූර්ණ කරන්න කියලා තියෙන්නේ. එතකොට අපි ඊළඟ කොටසට ගියොත් එහෙම එතකොට විද්‍යුත් පරිපථයකට අමතරව විද්‍යුත් පරිපථයකට අමතර ප්‍රතිරෝධකයක් සම්බන්ධ කළ විට පරිපථය තුලින් ගලන ධාරාව අඩු වේ. සම්බන්ධ කරන ප්‍රතිරෝධයේ අගය වැඩි වෙන විට විද්‍යුත් ධාරාව තව තවත් අඩු වෙනවා කියලා දක්වලා තියෙනවා. මේ නිසා ස්ථිර ප්‍රතිරෝධකයක් පරිපථයකට සම්බන්ධ කළ විට පරිපථයේ ප්‍රතිරෝධය වැඩි වෙන නිසා පරිපථයේ ගලන ධාරාව අඩු කර ගන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේකේ තියෙන වැදගත් කරුණු අපි පොඩ්ඩක් ලියා ගන්න බැලුවොත් එහෙම විද්‍යුත් පරිපථයකට අමතර ප්‍රතිරෝධයක් එතකොට ප්‍රතිරෝධයක් සම්බන්ධ කළ විට එතකොට විද්‍යුත් පරිපථයකට අමතර ප්‍රතිරෝධයක් සම්බන්ධ කරාම පරිපථය තුලින් ගලන ධාරාව අඩු වෙනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම මේකත් ලියා ගන්න එක හොඳ වෙයි. ඒකත් ලියා ගන්න දුලුක් දාලා සම්බන්ධ කරන ප්‍රතිරෝධකයේ අගය වැඩි කළ විට විද්‍යුත් ධාරාව තව තවත් අඩු වේ. එතකොට සම්බන්ධ කරපු එතකොට සම්බන්ධ කරන ප්‍රතිරෝධකයේ අගය වැඩි කරාම විද්‍යුත් ධාරාව තව තවත් අඩු වෙනවා. වරහන් ඇතුලේ දක්වා දාන්න පරිපථයේ ගලන ධාරාව මෙතන වරහන් වල දාන්න පරිපථයේ ගලන ධාරාව අඩු කළ හැකියි. එතකොට පරිපථයේ ගලන ධාරාව අඩු කළ හැකිය. එතකොට අපිට පරිපථයක් හදනකොට ඒක තුලින් ගලන ධාරාව පාලනය කරන්න නම් අපි ප්‍රතිරෝධක භාවිතා කරනවා. ඒක තුලින් අපිට ප්‍රතිරෝධක තුලින් එතකොට පරිපථයේ තියෙන ඒ ප්‍රතිරෝධක භාවිතා කරාම පරිපථයේ ප්‍රතිරෝධය වැඩි කරලා එතකොට ගලන ධාරාව අඩු කරගන්න පුළුවන් කියන එක. මේක දුර පුතාල ලියාගෙන උනහම අපි ඊළඟ කොටස විචාල්‍ය ප්‍රතිරෝධකය කියන කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරිද? දුර පුතාල ලියාගෙන ඉවර නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ කොටස විචාල්‍ය ප්‍රතිරෝධකය කියන කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
අපි ඒක බැලුවොත් එහෙම එතකොට විචාල්‍ය ප්‍රතිරෝධකය කියන කොටස එතකොට විචාල්‍ය ප්‍රතිරෝධකය කියන එක සුට්ටක් ඉන්න මේකේ තියෙන කොටස නැතුව අපි වෙනම ලියා ගන්න බලාපොරොත්තු වෙනවා විචාල්‍ය ප්‍රතිරෝධකය කියන එක දුර පුතාල ලියා ගන්න විචාල්‍ය ප්‍රතිරෝධකය කියලා ලියලා ප්‍රතිරෝධය එතකොට අපි ලිව්වොත් එහෙම විචාල්‍ය ප්‍රතිරෝධකය කියලා ලිව්වා ප්‍රතිරෝධය වෙනස් කළ හැකි හෝ වෙනස් වන ප්‍රතිරෝධක එතකොට මේ විචාල්‍ය ප්‍රතිරෝධක කියලා කියන්නේ එතකොට ප්‍රතිරෝධය වෙනස් කරන්න පුළුවන් එහෙම නැත්නම් මේ ප්‍රතිරෝධය වෙනස් වෙන ප්‍රතිරෝධක කලින් අවස්ථාවේදී අපි කතා කරපු ඒ ප්‍රතිරෝධය ස්ථිරයි නියතාවයක් ඒක වෙනස් වෙන්නේ නැහැ කියලා කතා කරා මේ අවස්ථාවේදී අපි කතා කරන ප්‍රතිරෝධක එතකොට මේ ප්‍රතිරෝධය කියන එක වෙනස් කරන්න පුළුවන් එහෙම නැත්නම් වෙනස් වෙනවා කියන එක එතකොට මේක මේ ප්‍රතිරෝධ කීපය සම්බන්ධ කරලා තියෙනවා කියන එක දක්වලා තියෙනවා. එතකොට විචාල්‍ය ප්‍රතිරෝධ කියන එක ඒක බොහෝ වෙලාවට රේඩිය කරලා එහෙම ප්‍රතිරෝධක නෙමෙයි ගොඩක් වෙලාවට විචාල්‍ය කන්ඩෙන්සර් එහෙම භාවිතා කරනවා. ප්‍රතිරෝධයක් භාවිතා කරනවා වොයිස් එක වෙනස් කරන්න. එතකොට channel එක වෙනස් කරන්න කන්ඩෙන්සර් භාවිතා කරනවා. ඒකේ ශබ්දය වෙනස් කරන්න ශබ්දය එතකොට වෙනස් කරන්න සවුන්ඩ් එක වෙනස් කරන්න භාවිතා කරන එතකොට විචාල්‍ය ප්‍රතිරෝධක කියන දේ අපි මේ ක්‍රියාකාරකම 10 9 7 කියන කොටස පොඩ්ඩක් බැලුවොත් එහෙම එතකොට ක්‍රියාකාරකම 10 7 කියන කොටස බැලුවොත් එහෙම ඒකට අවශ්‍ය ද්‍රව්‍ය බැලුවොත් එහෙම සූත්‍රිකා බල්බයක් අවශ්‍යයි කියනවා වියලි කෝෂ දෙකක් අවශ්‍යයි එතකොට සූත්‍රිකා බල්බයක් අවශ්‍යයි වියලි කෝෂ දෙකක් අවශ්‍යයි ස්විච්යක් අවශ්‍යයි මිලි ඇමීටරයක් අවශ්‍යයි විචාල්‍ය ප්‍රතිරෝධකයක් සම්බන්ධකම් කියලා දක්වනවා එතකොට මේ පරිපථය සම්බන්ධ කරන්න හදන්න එතකොට මේක දක්වලා තියෙන එතකොට සූත්‍රිකා බල්බය කියන එක වියලි කෝෂ දෙක එතකොට ස්විච් එකක් අවශ්‍යයි මිලි ඇමීටරයක් කියන එක අවශ්‍යයි විචාල්‍ය ප්‍රතිරෝධකයක් අවශ්‍යයි සම්බන්ධකම් එතකොට අපි මේක ඊළඟට බැලුවොත් එහෙම ක්‍රමය කියන එක බැලුවොත් එහෙම ක්‍රමය කියන එක බැලුවොත් එහෙම එතකොට 10 2 4 රූපය. එතකොට මේ රූපේ දක්වලා තියෙන මේ පරිපථය සකස් කරන්න කියලා දක්වලා තියෙන්නේ. විචාල්‍ය ප්‍රතිරෝධකේ උපරිම අගය දෙසට සීරු මාරු කර යතුර කරකවන්න කියලා දක්වනවා. එතකොට මේ අවස්ථාවේදී උපරිම ප්‍රතිරෝධයේ අගය වෙනකන් මේක සකස් කරන්න කියලා දක්වලා තියෙන්නේ. ඉන්පසු ස්විච්චය සංවෘත කර විද්‍යුත් ධාරාවක් ගලා යාමට සලස්වන්න. එතකොට ඊට පස්සේ මොකද්ද කරන්නේ? ස්විච් එක සංවෘත කරලා විද්‍යුත් ධාරාවක් ගලා යන්න සලස්වන්න. බල්බේ දීප්තිය නිරීක්ෂණය කර ගලා යන විද්‍යුත් ධාරාව සටහන් කරගන්න කියලා.
එතකොට මේ බල්බය කොච්චර දීප්තියක් තියෙද කියන එක සටහන් කරගෙන මේක තුලින් කොච්චර විද්‍යුත් ධාරාවක් ගලා යනවද කියන එක එතකොට මේ ඇමීටරය තුලින් මිලි ඇමීටරය තුලින් වෙන ගන්න කියනවා. දැන් ඊට පස්සේ දැන් සීරුමාරු යතුර විචල්්‍ය ප්‍රතිරෝධකයේ උපරිම ප්‍රතිරෝධ අගේ සිට අවම ප්‍රතිරෝධ අගේ දක්වා එක් එක් ප්‍රතිරෝධය අගේ දෙසට යොමු කර බල්බයේ දීප්තිය වෙනස් වන ආකාරය නිරීක්ෂණය කරන්න කියලා දක්වනවා. එතකොට දැන් සීරුමාරු කළා දැන් සීරුමාරු යතුර විචල්්‍ය ප්‍රතිරෝධකයේ උපරිම එතකොට මේක සීරුමාරු යතුර කියන්නේ මේ කොටස මේ කොටසෙන් එතකොට අපිට පුළුවන් ප්‍රතිරෝධය වෙනස් කරන්න උපරිම අගේ සිට අවම අගේ දක්වා එක් එක් ප්‍රතිරෝධකය අගේ දෙසට යොමු කර බල්බේ දීප්තිය වෙනස් වන ආකාරය නිරීක්ෂණය කරන්න කියලා දක්වනවා. මිලිඇමීටරේ පාඨාංකය සටහන් කරගන්න කියලා දක්වනවා. මේ විචල්්‍ය ප්‍රතිරෝධය කියන එක ඒක ප්‍රතිරෝධය කියන එක අපිට ඒක පොඩ්ඩ එක අඩු කරන්න පුළුවන්. හරියට අපිට ඇප් එකක් මේ විචල්්‍ය ප්‍රතිරෝධය කියන එක දුර පුතාලා හොඳින්ම දන්න දෙයක්. ඒක තමයි ජලකරාමය කියන එක. ජලකරාමය කියන එකට සමාන ඇත්තට මේ විචල්්‍ය ප්‍රතිරෝධය කියන එකත් එතකොට මොකද්ද? මේ ජලකරාමය කියන එක දුර පුතාලා කරකැවුවාම ජලයේ එන ප්‍රමාණය බිඳුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උපරිම වෙන්න පුළුවන්. ඒ ජලය කියන එක එතකොට දුර පුතාලට පාලනය කරන්න පුළුවන් මේ ජලකරාමය භාවිතා කරලා. ඒ වගේ තමයි විචල්්‍ය ප්‍රතිරෝධය කියන එකත් එහෙමයි. ඒ වගේ එතකොට පරිපත්‍ය තුලින් ගලාගෙන යන ධාරාව කියන එක මේකෙන් විචල්්‍ය ප්‍රතිරෝධක භාවිතා කළා ඒක අඩු වැඩි කරන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේකෙදි මේ කරන්න හදන්නේ එතකොට මේ විචල්්‍ය ප්‍රතිරෝධය කියන එක කරකවලා මේ බල්බ් එක එතකොට ප්‍රතිරෝධය වැඩිම අවස්ථාව අඩුම අවස්ථාව ඒ අතර කොහොමද වෙනස් වෙන්නේ කියන එක මේකෙදි නිරීක්ෂණය කරන්න තමයි හදන්නේ මෙතන. එතකොට මේ ප්‍රතිරෝධය කියන එක අපි කලිනුත් කතා කරේ එතකොට පරිපත්‍ය තුලින් ධාරාව ගලාගෙන යන්න දක්වන ඒ බාධකය කියන එක තමයි මේ ප්‍රතිරෝධය කියලා කියන්නේ. එතකොට ඒක වැඩි වෙන්න මොකද බාධකේ වැඩි වෙනවා. ඒ කියන්නේ ගලාගෙන යන්න පුළුවන් ධාරාව අඩුවීමක් සිද්ධ වෙනවා. එතකොට මේක ලියා ගන්න එතකොට දූල පුතාලා ප්‍රතිරෝධය වැඩි වන විට පරිපත්‍ය තුලින් ගලන ධාරාව අඩු වේ. ඒක ලියා ගන්න එතකොට ප්‍රතිරෝධය වැඩි වෙනකොට පරිපත්‍ය තුලින් ගලන ධාරාව මොකද වෙන්නේ? අඩු වෙනවා. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ධාරා නියාමකය කියන කොටස. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ධාරා නියාමකය කියන කොටස. අපි එක බැලුවොත් එහෙම එතකොට ධාරා නියාමකය කියන කොටස බැලුවොත් එහෙම එතකොට විචල්්‍ය ප්‍රතිරෝධකයක් මගින් විද්‍යුත් පරිපථයක් තුලින් ගලා යන ධාරාව වෙනස් කළ හැකි බව ඉහත ක්‍රියාකාරකමෙන් පෙනුණා. නමුත් එවැනි විචල්්‍ය ප්‍රතිරෝධකයක ප්‍රතිරෝධය වෙනස් කිරීමෙන් අපට අවශ්‍ය නියමිත අගයක් සහිත විද්‍යුත් ධාරාවක් ලබා ගත නොහැකි කියලා දක්වනවා. එතකොට මේ විචල්්‍ය එතකොට මේ අවස්ථාවේදී මේ කියන්නේ එතකොට කලින් අපි කතා කරපු ඒ විචල්්‍ය ප්‍රතිරෝධය කියන එක ඒක වෙනස් කරාම අපිට ඒකෙන් පුළුවන් ඒ ධාරාව කියන එක ඒකේ
ප්‍රතිරෝධය වෙනස් වෙනකොට පරිපථයේ ගලා යන ධාරාව කියන එක වෙනස් වෙනවා කියලා අපි කතා කරේ. මේ අවස්ථාවේදී එතකොට කියන්නේ මොකද්ද? ධාරා නියාමකය කියන එක. එතකොට මේ අවස්ථාවේදී කියන්නේ ධාරා නියාමකය කියන එක බැලුවොත් එහෙම ඒක දුර පුතාලා ලියා ගන්න ධාරා නියාමකය කියලා. අපි ඒක ලියාගෙන අපි ඉස්සරහට මේ විස්තර ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ පොතේ තියෙන කොටස බැලුවොත් එහෙම. නමුත් එවැනි විචල්්‍ය ප්‍රතිරෝධකයක ප්‍රතිරෝධය වෙනස් කිරීමෙන් අපට අවශ්‍ය නියමිත අගයක් සහිත විද්‍යුත් ධාරාවක් ලබා ගත නොහැකි කියලා දක්වනවා. ධාරා නියාමකයක් යනු විචල්්‍ය ප්‍රතිරෝධකයක වර්ගයක් වන අතර ධාරා නියාමකයක් මගින් අපට අවශ්‍ය අගයකින් යුත්වන සේ පරිපථයේ ධාරාව වෙනස් කරගන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී මේ ධාරා නියාමකය කියන්නේ විචල්්‍ය ප්‍රතිරෝධකයක්. නමුත් ඒකෙන් අපිට පරිපථයේ උඩ ගහලා යන ධාරාව වෙනස් කරන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙදි මේ 10 22 5 කියන 10 2 5 කියන පින්තූරේ දක්වලා තියෙන්නේ එවැනි මේ අවස්ථාව මේක ඒ වගේ එතකොට ධාරා නියාමකයක් කියලා තමයි දක්වලා තියෙන්නේ. මෙය පරිපථයකට සම්බන්ධ කරනුයේ A සහ C අග්‍ර හෝ B හා C අග්‍ර මගිනි. සීරුමාරු සර්පණය විචල්්‍ය කිරීමෙන් අදාළ ප්‍රතිරෝධයේ අගය සකසා ගන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. චුට්ටක් ඉන්න දුර පුතාලා අපි මේක ඊළඟ කොටස බලුවොත් එහෙම මේක අපි ලියාගත්තොත් එතකොට ධාරා නියාමකය කියලා කියන්නේ එතකොට මේ අවස්ථාවේදී එතකොට ධාරා නියාමකය කියන එක තමයි මේ අවස්ථාවේදී 10 2 5 කියන මේ පින්තූරේ දක්වලා තියෙන්නේ. මේක තුලින් එතකොට මේ ප්‍රතිරෝධයක් එතකොට මේක අවස්ථාවත් එතකොට ඒක ප්‍රතිරෝධය වෙනස් කරලා එතකොට පුළුවන් අපිට ගලාගෙන යන ධාරාව වෙනස් කරන්න කියන එක තමයි මේකෙන් දක්වලා තියෙන්නේ. මේක ලියා ගන්න දුල පුතාලා එතකොට ධාරා නියාමකයක් යනු විචල්්‍ය ප්‍රතිරෝධකයක වර්ගයක් වන අතර ධාරා නියාමකයක් මගින් අපට අවශ්‍ය වන අගයකින් යුත් වනසේ පරිපථයේ ධාරාව වෙනස් කරගත හැකියි. එතකොට ධාරා නියාමකයක් කියලා කියන්නේ එතකොට විචල්්‍ය ප්‍රතිරෝධකයක් කියලා කිව්වා. වර්ගයක් ධාරා නියාමකයක් මගින් එතකොට අපට අවශ්‍ය අගයකින් යුක්ත වෙනසේ එතකොට පරිපථයේ ධාරාව වෙනස් කරගන්න පුළුවන් කියලා තියෙනවා. මේකේ නාමයේ තියෙන ආකාරයට එතකොට ධාරා කියන එක ධාරාවමයි විචල්්‍ය කියලා කියන්නේ වෙනස් වෙනවා කියලා. එතකොට ධාරාව වෙනස් කරන්න භාවිතා කරන දෙයක් කියලා තුන පුතාලට එතකොට අදහසක් ගන්න පුළුවන්. ලියාගෙන ඉවරලා කියන්නේ කොටස. එතකොට අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු
අපිට ඊළඟ කොටස කතා කරන්න වෙලා නැති වෙයි. ඒක නිසා අපි මෙතනින් අදට පන්තිය අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ කොටසේදී එතකොට ධාරා නියාමකය කියන එක දුර පුතාලයක මතක තියාගන්න. මේකේ මේ පින්තූරයේ 10 22 5 කියන එකේ ඒක පින්තූරයේ සටහන් කරලා තියෙනවා. ඒක නිසා දුර පුතාලයක පොඩ්ඩක් බලලා ඒක අවබෝධ කරගන්න. ධාරා නියාමකය කියන්නේ ඒ වචනේ ආකාරයටම එතකොට ධාරාව පාලනය කරන්න භාවිතා කරනවා. මෙතෙන්ට වෙනකම් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දුර පුතාලට අහන්න පුළුවන්. නැත්නම් අපි අදට පාඩම මෙතෙන්ට අවසන් කරනවා. දුර පුතාලට සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්.